ආයිබෝවන් ආයිබෝව ආවඩා වේවා මේ ඔබගේ හෝරාව ඔබගෙන් වෙනුවෙන්ම වෙන් කරන රිලැක්ස් ටීවී වෙතින් සඳුදා සිට සිකුරාදා දක්වා සෑම දිනකම උදෑසන ඔබට දොර කවුළු විවරයි මේ ద్వාරයෙන්. ద్వාරය යනු ඇතුළු වෙන සහ පිටවන දොර කවුළුවයි. එහි ආරම්භක දිනේ ආරම්භකම මේ ආකාරයෙන් ඔබට කවියක් ගෙන එන්නම්. ගෙදර ඉන්න අයගේ හැටියට ගෙයට උළුවහු තියන්නේ ඇතුළු වන දොර කවුළුවෙන්මයි පිටව යන්නත් තියෙන්නේ මිනිස් දිවියට වටින දේමයි ඒ තුලින් අපි බෙදන්නේ දැවෙන ගැටලුව විසඳලන්නයි මෙසේ දොරගුළු ඇරින්නේ. ඉතින් ඔබ වෙනුවෙන් අද පටන් මේ වෙන් කරන හෝරාවේ රිලැක්ස් ටීවී වෙතින් අපි බොහොම ඔබට වැදගත් දෛනික දැවෙන ප්‍රශ්න ඔබටත් තියෙන්න පුළුවන්. සෑම දිනාටම වෙන්ම ඔබටත් තියෙන දෛනික ගැටලුවට දෛනික ප්‍රශ්නයට අපි අලුත් විදියට අපේ කමේ ඔබට දෙන පිළිතුරු මේ හෝරාවෙන් ඔබට අසා ගන්න පුළුවන්. ඒ සඳහා අපි මේ දරන වෑයම ඔබට බොහොම වැදගත් වේවා කියලා මම පළමුවෙන්ම ආශිර්වාදයෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනා කරමින් අද දවසේ පටන් ඔබට අලුත් දේ මේ හෝරාව තුලින් දෙන්නට අප සූදානමින් විශේෂයෙන්ම මේ අපි චුට්ටක් බලමු මොකද්ද මේ ద్వාරය මොකද්ද මේ කියන කතාව. සෑම නාලිකාවකම ඔබ අහලා ඇති සෑම දිනකම ජ්‍යොතිෂ ගැටලු ඒ ආකාරයෙන් බොහෝ දේ අනාවැකි කියන හෝරාවන්. මේ හෝරාවන් තුලදී ඔබ අහගෙන මේෂ උෂභ මිථුන කටක සිංහ කන්‍ය තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන කියන 12 රාශියෙන්ම ඔබ මේ සෑම දිනම ඉපදෙලා තිනවා මොනම හරි රාශියකින්. ඒ රාශිය එනතුරු ඒ හෝරාවේ ඔබ බලාගෙන ඉන්නේ මම ගැන අද දවසේ මොනවද කියන්නේ කියලා හිමිදිරි උදෑසන. දවස ආරම්භ කරන්න ඇතැම් අය හදන්නේ මෙන්න මේ හෝරාවේ කියන දේ අනුව හිතේ සතුට ඇති කරගෙන. මෙසේ හිතේ සතුට ඇති කරගන්න හදන ඔබට දවසේ අසන්නට ලැබෙන්නේ ඒ අසුභවාදී අනාවැකියක් නම් දවස ඔබට අසුභ වෙන්නට ඔබගේ සිත බොහෝ දූෂිත තත්යකට පත් වේවි. මෙන්න මේ දැවෙන ප්‍රශ්නය ඒ වගේම දවසේ අපි හිතමු පාසල් ළමයෙක් අද දවසේ පාසල් යන්න ආරම්භ කරනවා. එහෙම නැත්නම් විවාහ කටයුත්තකට, එහෙසෙත් නැත්නම් යාන වාහනයක් ගන්න, ඉඩමක් කඩමක් ගන්න, එසේත් නැත්නම් වෙනත් හෝ සුභවාදී කාරණයක් සඳහා දවසේ ආරම්භ කරන්න හදන ආරම්භක හෝරාවන්හිදී ඔබ ඇතැම් අය උත්සාහ දරනවා මේක කොහොම හරි අපිට සුභවත් වෙන්නේ කෙසේද යන්න හොයාගන්න. ඉතින් මෙන්න මේ ගැටලුව විසඳ ගන්න ඔබට මගක් හරියාකාරව කෙසේ නැති හේතුවෙන් අපි රිලැක්ස් ටීවී වෙතින් අලුත් දෙයක් කරලා ඔබට මෙයට මගක් හොයා දෙන්නයි සූදානම. ඒ හේතුවෙන්ම රිලැක්ස් ටීවී වෙතින් මේ ద్వාරය අද පටන් ඔබට විවරයි. මේ විවර වෙන ద్వාරයෙන් ඔබට හරවත් දේ ගන්නට, හරවත් දේ කරන්නට අපි මේන් දෙන දේ ඔබට වැදගත් වේවි. කැමැති ඇත්තෑ උන් තව තවත් ඔබට ඔබගේ දිවිය සරසා ගන්නට, දවසේ වාසනාවන්ත සෑම දිනකම වාසනාවන්ත කරගන්නට මම මේ කියන කෙම් ක්‍රම ඇතුළුව ඔබට බොහෝ දේ විශේෂයෙන්ම අපිට උරුම වුණු අපේම වෙද කලාව, අපට උරුම වුණු අපගේම ශාන්ති කර්ම ක්‍රම, ඒ වගේම අපගේම තිබෙන්නා වූ සබරගමුවෙන් පටන්ගත් තැන, මාතරින් පටන්ගත් තැන, උඩරට පහතරට මේ සෑම දෙයකින්ම අපට උරුම වූ මේ කලාවන් ඇතුළුව මේ සෑම දෙයකින්ම වෙද හෙදකම එදා කාලේ අපි දන්නවා අපිට මේ වගේ වෙදපොත් අපිට දකින්නට ලැබුණේ නැහැ. පුස්කොලෙන් ලියවුණු, පන්හිඳෙන් ලියවුණු දේ අපිට අද අහිමි වෙලා ගිහිල්ලා අපි වෙනත් විද්‍යාක්‍රමයකට හුරු වෙලා ඉන්නවා. නමුත් එදා තිබුණු විද්‍යාක්‍රමේ අපි නැවතත් එළියට ගමු. අපේකම අපේ සිංහලය එළියට ගමු. එයින් ඔබට පුළුවන් සෑම දිනකම ඔබගේ ගැටලුවට ප්‍රශ්නයක්
තිබේ නම් ඔබගේ ප්‍රශ්නයට ඒ සෑම දෙයකටම විසඳුමක් ලබන්නට. ඒ හේතුවෙන්ම අප මේ හෝරාව වෙන් කරමින් මා විසින් ඔබට පුදුම වෙන ඔබගේ දෛනික ගැටලුවට කෙටි විසඳුම් දෙන්නට සූදානම් වෙනවා. ඒ හේතුවෙන්ම අපි බලනවා මෙන්න මෙහෙම හිතනවා. ඇතැම් විට ඇතැම් පවුල්වල ඉන්න පුළුවන් බොහෝ අකීකරු ළමයි. ඒ අකීකරු අය මේ අකීකරු ළමුන් කෙසේද අපි කීකරු කරගන්නේ කියලා මාර ගැටලුවක් මාර ප්‍රශ්නයක් විසඳුම බොහොම අමාරුයි. ඒ හේතුවෙන්ම දේව ශාන්ති කර්ම කරන තැන්වලට එහෙම නැත්නම් යම් කිසි ආකාරයෙන් මේ ගැටලුව විසඳනවා කියලා කියන පුද්ගලයන් ළඟට ගිහිල්ලා බොහෝ අපහසුතාවයකට පත් වෙන්නත් පුළුවන්. එසේත් නැත්නම් මේ ගැටලුවට විසඳුමක් ගන්නට නොහැකිව බොහෝ ආකාරයකින් අමාරුවකට පත් වෙලා ඉන්න පුළුවන්. හරි සරලයි. හරි කෙටි. එදා ඉඳලා අපේකම අපේ සිංහලයේ තිබුණු මේ ගහකොළ තුරුලතා විශේෂයෙන්ම මේ අපි වටා තිබෙනා වූ බොහෝ සෝබාදහම මේට උපකාර වෙනවා කියලා ඔබ නොදන්නවා ඇති. ඒ උපකාර වෙනවා කියලා නොදන්නවාදී මම මේ විදිහට පෙන්වා දෙන්නම්. මේ අකීකරු ළමයෙක් සිටිනවා නම් ඔබගේ පවුලේ හරි ලෙහෙසි. එයට වැදගත් වෙන්නේ උමනා වෙන්නේ නම, ඒ වගේම ඒ දරුවාගේ ලක්ෂණය, ඒ වගේම දරුවාගේ නැකත පමණයි. කහ ගහකින් කතා නොකර කඩන්න කොළ 7ක්. එය කඩනකොට වෙලාවක් තියෙනවා ඉර පායන්නට කලින් කඩන්න. කතා නොකර කහ ගහකින් කොළ 7ක් කඩලා නම, ලක්ෂණය, නැකත ලියන්න කොළ 7 ලියලා මේ කොළ 7 දෙකට නවලා සද්ද නැතුව අර ළමයා නිදාගන්න කොට්ටේ ඇතුලේ ගහන්න. දින 7ක් මේ විදිහට තියෙන්න අරින්න. පුදුමයි නේද? ළමයා පුදුම විදිහට කීකරු වෙලා. බලන්න මේ කහ ගහේ කොළ 7 මොනතරම් සේවාවක් ඔබට කළාද කියලා. ඔබගේ දැවෙන ප්‍රශ්නය මහා විශාලෙට දින ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් මෙවැනි ප්‍රශ්න ඇති. මෙන්න මෙවැනි ගැටලු ඔබට හරි පුදුම විදියට විසඳා දෙන්නට මේ රිලැක්ස් ටීවී ద్వාරය සූදානම්. ඒ හේතුවෙන්ම ඒ වගේම ඔබට ඔබගේ දරුවාට, ඔබගේ බිරිඳට, සැමියාට, එහෙම නැත්නම් අම්මා තාත්තාට, සහෝදරයට, සහෝදරියට, ඒ වගේම විදේශ ගමන් බිමන් නිවාස, තනන නිවාස, ඒ වගේම යම් හේතුවකින් ඔබට ගන්න බලාපොරොත්තු වෙන යාන වාහනය, ඒ වගේම වගාබිම්, ඒ වගේම සිටින්නා වූ රෝගී තත්වයක සිටින්නා වූ අයට කෙම් ක්‍රම, බෙහෙත් ක්‍රම, මෙන්න මේ ආදී දේවල් සෑම දෙයක්ම කෙටියෙන් ඔබට ලබා දෙන්නට මා සූදානම්. අපි තවත් දෙයක් මේ වගේම හිතලා බැලුවොතින් යම් හේතුවකින් මගුල් තුලාවක් කරන්නට සූදානම් වන ළමයෙකුට එය පෙර තිබුණු සම්බන්ධකමක් නිසා ඒ සම්බන්ධකමේ හිටි පුද්ගලයා මේට විරුද්ධ වෙමින් පවතින වෙලාවක ඒ දෙමාපියන් හරියන දෙයක් හොයලා ඒ ළමයට කරලා දෙන්න සූදානම් වෙන වෙලාවක ඒ දෙදෙනාගේම කැමැත්ත මත දැන් මේ සිද්ධ වෙන විවාහයට පෙර අර සිටි පෙම්වතාගෙන් ඇතිවෙන ගැටලුව මේ උත්සව ශාලාවට, මේ උත්සවයට මේ ගැටලුවක් වේදෝ කියලා ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. හරිම කෙටියෙන් පුළුවන් කරන්ද කොළ 7ක් කඩලා කතා නොකර අර වගේම හිමිදිරි උදෑසන ඉර උදාවට පෙර මුහුර්තයක් තියෙනවා. ඒ මුහුර්තයට කියන්නේ බ්‍රහ්ම මුහුර්තය කියලා. මේ බ්‍රහ්ම මුහුර්තය පටන් ගන්න උදෑසන 4:00 ඒ 4:00 පටන් ගන්න බ්‍රහ්ම මුහුර්තය අවසන් වෙන්නේ ඉර උදාවේදී. මෙන්න මේ බ්‍රහ්ම මුහුර්ත වේලාවෙන් කරන්ද කොළ 7ක් කඩලා ඒ කරන්ද කොළ 7 තුල අර විවාහයට සිටින ඒ යුවලගේ නම, ලග්නය, නැකත ලියලා ඒ කරන්ද කොළ අතු ඉටි කෑල්ල ගෙනවිත් අර උත්සව ශාලාවේ තියෙන අර මල් වාස් එකක ඇතුළක රඳවා තබන්න සද්ද නැතුව කතා නොකර එදා දවසේ ඒ තියෙන උත්සවයේ පුදුමාකාර විදියට සතුටුදායක වාසනාවන්ත අවස්ථාවක් වෙලා අර හිතුව ගැටලු සියල්ල විසඳී යන සිතුව ගැටලු සියල්ල කිසිවක් නොවන තැනකටපත් වෙනවා. මේ වගේම යම්කිසි පුද්ගලයෙකු අපට අපේ නිවසට හරි කරදරයක්, මට හරි කරදරයක්, මේ කෙනා මේ මගේ සමීපයට ඇවිල්ලා කරන්නේ හරි කරදර වැඩක්. ඉතිපිසෝ කියන ගාථාව කහ අල කැබැල්ලක් අරගෙන කහ අල කැබැල්ලේ නම ලියලා මේ කරදර පුද්ගලයාගේ නම ලියලා ඉතිපිසෝ ගාථාව මේ කහ අලයට 7 වරක් කියලා මේ කහ අලය ඒ පුද්ගලයාගේ හඬ අල්ලලා කඩන්න ඒ පුද්ගලයාගේ කරදර එතනින් නිමා වේවි. ඇතැම් සතුරුකම් කරන සතුරන්ද මේ මිතුරන් බවට පත් වේවි. මේ සාමාන්‍යයෙන් අපි අතර සිටින මිනිසුන් පමණක් නෙමෙයි සතා සිව්පාව ගත්තත් සතුන් හීලා කරගත හැකි ක්‍රමයක් තමයි මෙන්න මේ පුදුමාකාර කහ අලය. ඒ නිසා මේ කහ ගස කොයිතරම් මිනිසුන්ට වැදගත් වෙනවද? මේ බිම බීජ පැලෑටියෙන් පැලවෙන තනකොළ ගහ, මේ තියෙන දිලීර සාකේ පටන් මේ සෑම ගහකොළක්ම පුදුම විදියට අපිට වැදගත් වෙනවා. මේ වැදගත් වෙන ගහකොළෙන් ගන්නා ක්‍රම දසදහස් ගාණක් තියෙනවා.
මේ දස දහස් ගානම දෙන්න වෑයම් කරනවා මේ හෝරාවෙන්. මෙවැනි හෝරාවන් ඔබ මා සමග එකතු වෙන්න සෑම දිනකම සෑම දවසකම විශේෂයෙන්ම සඳුදා පටන් සිකුරාදා දක්වාම මේ දින කිහිපය තුලම උදෑසන ඔබට දවස සතුටුදායක කරගෙන මම මේ කියන දේවල් කරලා බලන්න. කරලා බලලා ඔබ එයින් හරියටම දවස තියෙන ප්‍රශ්නය ගැටලුව නිමා කරගන්න අපේ ප්‍රාර්ථනය, අපේ වෑයම, අපේ බලාපොරොත්තුව එයයි. ඒ වගේම විශේෂයෙන්ම මේ අතරතුරාවේ සෙනසුරාදා ඉරිදා දවස් දෙකෙත් ජ්‍යොතිෂ්‍ය ගැටලු ඇති ඔබට තියෙන ප්‍රශ්න තියෙන සෑම දෙයක් විසඳාලන්නට මම සූදානම් වෙනවා වෙනත් මානයක් ඔස්සේ. ඒ සෑම දෙයකටම මේ රිලැක්ස් ටීවී බලන්න. ඒ වගේම විශේෂයෙන්ම මේ අද දිනය ආරම්භ කරන දවසේ පටන් මින් ඉදිරියට සෙත දෙන තුරුලතා ආදී සෙත දෙන අපට ගහකොළ සියලු දේවල් වැදගත් වෙන බව ඔබට කියාපාන්නට මම සූදානම් වෙනවා. එපමණක් නෙමෙයි. ඔබ දන්නවාද ඔබ රාත්‍රියේ දකින්න හීනයක්. ඒ හීනය දැකලා බියක් ඇති වෙනවා. මේ දකින්න හීනේ දවල්ට සැබෑ වුණොත් මහා කරදරයක් කියලා හිතෙනවා. අපි උදාහරණයක් වශයෙන් ලේ දැක්කා. එහෙම නැත්නම් කෙනෙකු මරණවා දැක්කා. විශාල දෙයක් ඇඟට කඩාගෙන වැටෙනවා දැක්කා. රථ වාහනයක් එකට වදිනවා දැක්කා. මේ දේ රාත්‍රී කාලයේ දැකලා උදෑසන පුදුමාකාර බියෙන් දවසම අවුල් කරගන්නවා. දවසේම තියෙන වැඩ කලාපය විනාශ කරගන්නවා. බොහෝ ලැබෙන්න තිබුණු වාසනාවන්ත ධනෝපාය මාර්ගයක් නැති වෙලා යන්නත් පුළුවන්. කායික මානසික දෙකෙන්ම ලෙඩ වුණා. දවසේ කායිකව මානසික දෙකෙන්ම ලෙඩවීමට බෙහෙත් නැහැ. නමුත් දවස අවසාන වනතුරුම මේ වුණු ප්‍රශ්නයට පිළිතුරක් ආවේ නැහැ. මේ කියන භයානක දේ උනේ නැහැ. ඊළඟට හිතනවා ඊළඟ දිනේවත් මේක වෙයිදෝ කියලා. දිනෙන් දින අර රාත්‍රී කාලේ එක දවසක් දැකපු ප්‍රශ්නෙන් දිනෙන් දින දැවෙන්න වෙනවා. ඔබට හරි කෙටියෙන් ලෙහෙසියෙන් කරන්න පුළුවන් දෙයක් තියෙනවා. රැට මේවැනි සිහින දැක්කොතින් රාත්‍රී කාලේ ඊට පසු දින රාත්‍රී කාලේ නිදියහනට යන වෙලාවේ සියලු වැඩ නිමා කර පිරිසිදු ඇඳුමක් ඇඳලා නිදාගන්න නිදියහනටම ගිහිල්ලා නැවත වාරයක් නිදියහනෙන් නැගිටලා එන්න එළියට. ඇවිත් කොස්කොලයක් කඩා ගන්න. කඩාගෙන දකුණු අත අල්ල බිමට තියලා පොළවට තියලා තද කරන්න අත මිට මොලවන්නේ නැතුව. තද කරලා ඒ අතට එන වැලිකැට ප්‍රමාණය අර වම් අතේ තියෙන කොස්කොලයට දාන්න. මේ ආකාරයෙන් 3 වතාවක් විතර කරන්න. කරලා මේ කොස්කොලයේ තියෙන වැලිකැට ටික 3ට 4ට නවලා කතා නොකරගෙනවිත් නිදන කොට්ටය ඇතුලේ ගහන්න. ඔබට මේ භයානක ගැටලුවෙන් විසඳුමක් දෙනවා. පුදුමාකාරයි නේද? ඒ නිසා ඔබට මෙවැනි අවස්ථාවන් ජීවිතේ විශාල දේවල් වාසනාවන්ත දේවල් අහිමි වෙන්න පුළුවන් නේද? දහස් ගණන් මිල මුදල් අහිමි වෙන්න පුළුවන් නේද? නමුත් චූටි දෙයක් නේද ඔබට මිල මුදලක්වත් වැය වෙන්නේ නැති හරි සරල ක්‍රමයකින් නේද ඔබට මේ පිළිතුර ලබා දුන්නේ. කොයිතරම් වටිනවා නේද? මෙවැනිම දේවල් ඔබට පුදුමාකාර විදියට මම දෙනවා. ඒ වගේම කෝපයකට පත් වුණු වෙලාවක මේ වගේ වැඩසටහනකින් ඉදිරියේදී මම ඒ කරලත් පෙන්වන්නට සූදානම් වෙනවා. රියනක් පමණ කෝටු කැබැල්ලක් කඩාගෙන මේ අත් දෙකට අරගෙන මේ අත් දෙකේ දෙපැත්තට ඒ කෝටු කෑල්ල දෙක හරවන විදිය. මෙය 21 වතාවක් කළාම ඔබගේ කෝපය තිබෙනවා නම් ඒ කෝපය නිවෙනවා. ඒ වගේම ඔබට දවසේ දැවෙන ප්‍රශ්නයක් තියෙනවා. මේ හෙට කොහොමද මම මේ දේ කරගන්නේ කියලා. විසඳුමක් නැහැ. කෙනෙකුගෙන් ඇහුවත් විසඳුමක් නැහැ. එවැනි වේලාවක ඔබට මෙය 21 වරක් කරාම අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්නෙට පිළිතුර ඔබගේම මනසට එනවා. ඒ වගේම බොහෝ කෙනෙකුටම තිබෙනව තවත් ප්‍රශ්නයක් තමයි විශේෂයෙන්ම ප්‍රශ්න ගැටලු ටිකක් තියෙනවා. එළියට දාන්නේ මේ ගැටලු ටික සිර කරගෙන තව තවත් ප්‍රශ්න ඇති කරගෙන ගැටලු ඇති කරගෙන ඒවත් එකතු කරගන්න එක තමයි කරන්නේ. ඒ පුද්ගලයාට දෛනික කරන්නා වූ වැඩ කටයුතු බොහෝ අතපසු වෙනවා. කවුරු හරි කතා කරන දේ ඇහෙන්නේ නැතුවත් යනවා. ඒ වගේම ගමන බිමන යද්දී විශාල අනතුරු වලටත් මුහුණ දෙනවා. ඒ වගේම ඒ පුද්ගලයාගේ ශරීරය රෝගාතුර ශරීරයක් විදිහට පෙනෙන්නත් ගන්නවා. මේ තරම් මේ දුර්වල වෙන පුද්ගලයාට පුළුවන්කමක් තියෙනවා හරි සරලව මේක දින 7න් විසඳ ගන්න. ඒ සඳහා වෙද කොටුකොළ අපේ දෝතට ගන්න ප්‍රමාණයෙන් 3ක් පමණ අරගෙන දෝතින් 2ක් විතර සේපාලිකා මල් ටිකක් අමුයෙන් ඇහිඳගෙන රතුළුණු පොතු
මේම දෝතෙන් දෙකක් අරගෙන මේ ප්‍රමාණ ටික ඔක්කොම සාමාන්‍ය කපුරෙද්දකින් මහන ලද කොට්ට උරයකට දාලා ඒක කොට්ටයක් විදිහට හදලා අපි නිදන කොට්ටෙට උඩින් තියලා හිස තියලා බලන්න දින 7ක් අනිවාර්යයෙන්ම ඔබගේ ප්‍රශ්න ගැටලු සියල්ලම මේ මනසේ තිබුණු තෙරපි තිබුණු සියල්ලම අයින් වෙනවා. ඒ ගැටලු සියලු දේ විසඳෙනවා. ඒ වගේම කායික මානසික දෙකේම රෝග පීඩාවන් සුවපත් වෙනවා. හොඳ මනසක් ඇති වෙනවා. හරි දේ ඔලුවට ගන්න පුළුවන් වෙනවා. අලුත් ජීවිතයක ආරම්භයක් බඳු වෙනවා. බලන්න ඔබගේ ජීවිතේ කොච්චර වටිනවද කියලා. යම්කිසි පුද්ගලයෙකු ජීවත් වෙන්න ඉන්නවනම් වසර 120ක් ආයු තිබෙනවා නම් යම්කිසි පුද්ගලයෙකු ජීවත් වෙන්නේ අවුරුදු 80ක් නම් ඒ පුද්ගලයාගේ මේ ගැටලු සහගත ප්‍රශ්න මනසට ගැනීම නිසා ඔබ දන්නවාද හෝරා ගණන් ජීවිතයේ ක්ෂය වෙලා අඩු වෙනවා කියලා. ඒ හේතුවෙන් ඔබට මරණය සමීප වෙන්න පුළුවන් නේද මේ ගැටලු එන්න ප්‍රශ්න මනසට වැඩිවීම නිසා. ඔබ නිරවුල් නම් නිරෝගී නම් ඔබගේ ශරීරය හැඩ වෙනවා, අලංකාර වෙනවා. ඒ වගේම බොහෝ පුද්ගලයන්ට ප්‍රියමනාප වෙනවා. මේ සෑම කටයුත්තක් එක නිමේෂයකින් එක දෙයක් නිසා හිර වෙනවා නේද? මෙසේ හිර වෙන මෙසේ දෛනිකව ඔබට තියෙන ගැටලු මේ විසඳන දේ හොඳද නරකද කියලා ඔබටම තේරෙවි. කරලා බලන්න. මම මේ කියන දේවල් සෑම දෙයක්ම ඔබටම කරගන්න පුළුවන් දේවල්. නමුත් මේවා දෙන්නට මගක් මානයක් අපි මේ දොරටුවක් විවර කරන්නේ මේ තුලින් හරි දේ ඔබට දෙන්නයි. වැරදි දේ ඉවත් කරගන්නයි. වැරදි උණු පුද්ගලයා නිවැරදි කරන්නයි. ඒ නිසායි මේට ద్వාරය කියලා කියන්නේ. මේ ద్వාරය තුලින් අපට පුළුවන් ඕනෑම හරි දෙයක් දෙන්න. එක්තරා එක මානයකින් නෙමෙයි. ඒ කීප මාවතකින් හරියට හතරමං හන්දියේ මුණ ගැසෙන හතර පැත්තෙන් එන පිරිස් හතරක් වගේ හතර මහා නිදානය බඳු මේ වාසනාවන්ත කාල පරිච්ඡේදයක් ඔබට රන් හා සමාන කරන්නට ඔබගේ ජීවිතයේ දවසේ උදේ අහන අර 12 රාශියෙන් අහන දෙයටත් වඩා මේ දේ ඔබට වැදගත් වේවි. ඔබ සෑම දිනකම ඔබගේ ගැටලුව මම විසින් කියන්නට මේ අවස්ථාවක් සැලසෙවි. ඒ නිසා දවසේ ඔබට මේ හෝරාවෙන් ගන්නට පුළුවන් ආරම්භක දරුවාට පාසල් යන්නේ කෙසේද? ඒ දරුවාගේ අධ්‍යාපනය වැඩි දියුණු කරගන්නේ කෙසේද? ඒ දරුවාට තිබෙන්නා වූ ඉදිරි විභාග කටයුතු හරියට කොහොමද කරගන්නේ? මෙන්න මේ සෑම ප්‍රශ්නයකටම ඔබට පිළිතුරු මට මේ හෝරාවෙන් දෙන්න පුළුවන් වේවි. ඒ වගේම මේ වගේ විශ්මිත දේවල් රැසක් අපි දෙන්නට සූදානමින් අපි මේ හෝරාව අතරතුරාවේ සුළු විරාමයකට ගොසින් නැවත එන්නට බලාපොරොත්තු වෙනවා. ඔබ සමග එකතු වෙන්නට අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙනවා පුදුම විදිහේ දෙයක් ගැන. ඒ තමයි ඔබට මේ සිහිනෙන් දකින දේවල් පමණක් නෙමෙයි අපේ සැබවින් දකින දේවල් බොහෝ දේවල් තිබෙනවා. අපිට හිත බය වෙන දේවල් ගැන හිත බය වෙන බීතියටපත් වෙන අදෘශ්‍යමානයන්ගෙන් වන හානි වලක්වා ගන්නේ කෙසේද කියලා විරාමයක් අරගෙන අපි නැවත ඔබ සමග සම්බන්ධ වෙමු මේ ద్వාරය තුලින්. ద్వාරය විරාමයකින් අනතුරුව අපි ద్వාරය ආරම්භ කරනවා. මම විරාමයට පෙර කිව්වා අලුත් දෙයක් පිළිබඳව. ඒ තමයි සිහින මෙන්ම හීනෙන් දැකලා බය වෙනවා වගේම අපිට බොහෝ අය සැබෑවින්ම බය වෙනවනේ. ඒකට ගොඩක් වෙලාවට කිව්වා මිනිස්සු මේ නොපෙනෙන බලවේග එහෙම නැත්නම් අද්භූත දේවල් ඔය പ്രേත භූත කියන ආත්ම නොපෙනෙන බලවේග වලින් බීතියකටපත් වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම මෙහෙම දේවල් වෙලා යම් කිසි පුද්ගලයන් සාත්‍ර කියන්නත් ගන්නවා. ඒ වගේ අවස්ථාවලදී ඇතැම් පවුල්වල ඇතැම් පිරිස් ඇතැම් පුද්ගලයන් නිසා බොහෝ අපහසුතාවයකටපත් වෙනවා. ඒ වගේම ශාන්ති කර්ම වලට මේ දේවල් විශාල දෙයකට ඇදී යන්න බලනවා. මම මේ ශාන්ති කර්ම කරන්න එපා කියලා කියනව නෙමෙයි. මොකද මමත් ශාන්ති කර්ම කරන කෙනෙක්. නමුත් ශාන්ති කර්ම කළ යුතු නොකළ යුතු අවස්ථා මේ දෙක දැනමැන බලාගෙන කටයුතු කරනවා නම් තමයි හරි. විශාල මුදලක් වීදම් කළා ඒ දේවල් කළේ කුඩා දෙයකින් පොඩි දෙයකින් පිළිතුරු දීලා ඒවා නිදහස් කරගන්නට ඒවා නිමා කරගන්නට සුවපත් කරගන්නට හැකි දෙයක් වෙන්නට පුළුවන්. නමුත් ඔබ වෑයම් කළේ මහන්සි උනේ
මේ තම දරුවාගේ මේ තියෙන රෝබිය මේ තියෙන බීතිය නැති කරන්නට වෙන්නට පුළුවන්. හරිම සරල දෙයක් මම ඔබට කියන්නම්. ඔබ දන්නවාද තනිකම් දෝෂය කියලා එකක් ගැන? තනිකම් දෝෂය ඇති වෙන්නට කලින් මම මේ තනිකම් දෝෂය ඇති වෙන විදි ටිකක් කියන්න කැමතියි. තනිකම් දෝෂය ඇති වෙන දෙයට අපි කියන්න හදනවා මෙහෙම දෙයක්. එක් මන්සල දෙමන්සල තුන්මන්සල සිව්මන්සල පස්මන්සල පාළු ගොතට රුප්පාවල යකම්මල නාන තොටේ රදා තොටේ ඇලේ දොලේ ගංගාවේ මුහුදු කරදිය වලල්ලේ කිරිගස මූලේ පර්වත මූලේ සොහොන් කුම්බේ පාළු තැනේ. මම මේ ගොඩක් තැන් ගොඩක් කිව්වා. මේ වගේ තැන් ගොඩාක් තියෙනවා. මෙන්න මේ කියන තැන්වලදී නොපෙනෙන අදෘශ්‍යමානයන්ගෙන් බලපෑම් අපට ඇති වෙනවා. ඇත්තටම ඇති වෙනවා. මේ ඇති වෙන දේවල් ක්‍රම කීපයකට ඇති වෙනවා. ඒ ඇති වෙන්නේ කෙසේද? මේ ඇති වෙන්න නම් හේතු වෙනවා මෙන්න මෙහෙම දෙයක්. අපේ අපවටා ගමන් කරන ඕරෝන් එක කියලා තියෙනවා කිරණ කදම්බයක් නොපෙනෙන. මේ කිරණ කදම්බ වලල්ල අධික ශක්තියෙන් අපවටා ගමන් කරනවා. මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේටත් තිබුණනේ කිරණ කදම්බ පහක්. නීල පීත ලෝහිත ඕදාත මාංජේෂ්ඨ කියලා. ඒකට කිව්වා ප්‍රභාෂර බලය කියලා. මෙන්න මේ බලය අපටත් තියෙනවා කිරණ කදම්බයක් එක්තරා වර්ණයකින්. මේක අධිශක්තියෙන් තියෙන තාක් අදෘශ්‍යමානයට අපට කිට්ටුවට එන්න බෑ. නමුත් මේවා දුර්වල වෙනවා ග්‍රහ දෝෂ ග්‍රහ අපල නිසා. ඒ හේතුවෙන්ම යම් හේතුවකින් ජ්‍යොතිෂය තුලින් කියන්නට පුළුවන් වෙනවා මේ දරුවාට මේ පුද්ගලයාට අමනුෂ්‍ය දෝෂයක් අදෘශ්‍යමාන පීඩනයක් මේ අමනුෂ්‍යයන්ගෙන් පීඩා විඳින කාලයක් මේ කාලය මෙන්න මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියලා කියන්නට පුළුවන් වෙනවා. ඒ තුලින්ම ඒ අසාගෙන සිටින මේ හඳහන පිළිබඳව කේන්දරය පිළිබඳව අසාගෙන සිටින පුද්ගලයාටම හිතෙනවා අයියෝ එහෙනම් මට මේ දේ නිසා ආවල් දේ අතපසු වෙනවා. මගේ විවාහය කරගන්න බැරුව යනවා. මගේ ගේ හදා ගන්න බැරුව යනවා. අයියෝ මට මේ වාහනය ගන්න බැරි වෙනවා. මට එහෙනම් දරුවන් නොලැබී යයිද? මේකද මට මේ තියෙන හේතුව. මේ වගේ විශාල ලෙස පළමුවෙන්ම වැටෙන්නේ මානසිකව. මෙන්න මේ මානසිකව වැටෙන ඇත්තියන් විශේෂයෙන්ම දැනගත යුතු දෙයක් තියෙනවා. පළවෙනියෙන්ම මෙවැනි දෝෂයක් හැදිලා තියෙන පුද්ගලයෙකුට කරන්නට පුළුවන් කෙම් ක්‍රමයක් තියෙනවා පුදුමාකාර කෙම් ක්‍රමයක්. මේ කෙම් ක්‍රමය තමයි ඔබ දන්නවාද එකල මේ අපේ මේ දක්ෂිණයේ තියෙන එහෙම නැත්නම් දකුණු පළාතෙන් ආරම්භ වෙන මාතර ප්‍රදේශයෙන් ආරම්භ වෙන පහතරට ශාන්ති කර්ම ක්‍රමයේ තුලදී කෝලසන්නිය කියලා එහෙම නැත්නම් ඔය 18 සන්නියෙන් එන එක සන්නියක් තියෙනවා එක යක්ෂ සන්නි ගෝත්‍රයක් තියෙනවා කෝලසන්නි ගෝත්‍රය කියලා. ඒකට මේ බුරුල්ලා කොළ කියලා කොළ වර්ගයක් ගන්න බුරුල්ලා කොළ. මේ බුරුල්ලා කොළ ටිකක් ඉනවට ඇඳලා එන ඒ සන්නි අවතාර නැටුම මෙන්න මේ බුරුල්ලා කොළය ගන්නත් හේතුවක් තියෙනවා. මේ බුරුල්ලා කොළේ තියෙනවා හරි පුදුමාකාර මිනිස් ජීවිතයට තියෙන බොහෝ ප්‍රශ්න විසඳන්න පුළුවන් බලයක්. අපි දන්නවා ඔය වගේම මිනිස් ජීවිතයට තියෙන ප්‍රශ්න විසඳන්න පුළුවන් පත්‍රයක් තමයි බෝපත්‍රය. මේ වගේම අඹපත්‍රය, ඒ වගේම මෙන්න මේ කියන බුරුල්ලා කොළ. තනිකම් දෝෂයක් හැදිලා තියෙනවා කියලා කියන පුද්ගලයෙකුට ඒ වගේම තියෙනවා මේ හෝරා වේලාවල්. එහෙම කියනවා අපි ජාම කියලා. ගොම්මන් ජාමේ, රෑ 12 ජාමේ, ඉරමුදුන් ජාමේ, සැන්දෑ ජාමේ, අලුයම් ජාමේ මේ වගේ ජාම තියෙනවා. මෙන්න මේ වගේ ජාම වේලාවක අර බුරුල්ලා කොළ අහුරක් කඩාගෙන සද්ද නැතුව ඇවිල්ලා පිටිපස්සෙන් ඇවිල්ලා ඒ පුද්ගලයාට තදින් පහරක් මේ බුරුල්ලා කොළ වලින් පිටට ගැසුවොතින් එම මොහොතේම ඒ තනිකම් දෝෂය ශරීරයෙන් ඉවත් වෙලා යනවා. නමුත් අපි දන්නවා නම් මේ තනිකම් දෝෂය නිසා අමනුෂ්‍ය පීඩාවක් ඊට වැඩිය එහාට ගිය ඒ පුද්ගලයා යම්කිසි උම්මත්තකයේ කතා කරන එහෙම නැත්නම් සිහිනුවන මද පමණින් කතා කරන තත්යකට පත් වෙලා තිබෙනවා නම් යොදන්න තියෙන පිළියම් වෙනයි. නමුත් අමනුෂ්‍ය දෝෂයක් තිබුණත් ඒ පුද්ගලයාට තිබෙන්නේ මානසිකව දැනෙන දෙයක් පමණක් නම් මම මේ කිව්ව දේ පිළිතුර අතිසාර්ථක වෙනවා. ඒ වගේම මේ වගේ රාත්‍රී කාලයේ නිදාගෙන ඉඳලා එකවරම නිින්දෙන් නැගිටලා ඇවිදින අය ඉන්නවා. නිින්දෙන් දත් කූරු කන අය ඉන්නවා. ඒ වගේම නිින්දෙන් කෑකොරසන් ගහන අය ඉන්නවා. ඔබට පුළුවන් නම් රාත්‍රී කාලේ මෙවැනි අයෙකු රැට එවැනි අපි එකට කියනවා මේ සාමාන්‍යයෙන් ගෙවල් වල කියන්නේ නම් නිින්ද විකාර කරනවා කියලා නිදි විකාර කියලා. ඉතින් මේ ආකාරයෙන් දේවල් කිරීම
අනිත් නිදා ගන්න අයටත් බීතියටපත් වෙන අවස්ථා වෙන්නත් පුළුවන්. ඇයිදයි මේ දේ වෙන්නේ කියලා ඒ අයට ගැටලුවකුත් වෙන්න පුළුවන්. එවිට යම් කිසි කෙනෙක් කියන්න පුළුවන් මේක ශාන්ති කර්මයක් කළ යුතු එහෙම නැත්නම් ගෙදරම මිය ගිය අයෙකුගේ බලපෑමක් තමයි මේ කියලා. මේක හරි ලේසියෙන් බලා ගන්න පුළුවන් ඇත්තටම මේ රෝගයේ මේ තියෙන தත්ත්වය කොයිතරම් ඉක්මනින් පහ කරගන්න පුළුවන්ද කියලා. කිරිමදු වැල් කැබැල්ලක් කඩා ගන්න කතා නොකර රියන් 3ක් දිගට රියනක් කිව්වේ අඟල් 18ක්. අඟල් 18 ඒවා 3ක් දිගට කිරිමදු වැල් කෑල්ලක් කඩාගෙන සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපනං ඒතං බුද්ධානුශාසනං කියලා මේ ගාතාව 21 සැරයක් මේ කිරිමදුවැල් කැබැල්ලට කියන්න ගැට 21ක් ගහන්න. ගැට 21ක් ගහලා අර රාත්‍රී නිදාගන්න පුද්ගලයාගේ පාද දෙකේ මහපට ඇඟිලි දෙක එකට ගැට ගහන්න. එක රැයයි එක මොහොතයි එතනින් පස්සේ දත් කූරු කනවා නම් රාත්‍රී නිින්දෙන් නැගිටලා ඇවිදිනවා නම් ඒ වගේම කෑ ගසනවා නම් විවිධ විදිහේ දේවල් විකාර කරනවා නම් මේ සියල්ලම නවතිනවා. එක දවසයි කරන්න ඕන. අර ගැට ගැසූ ඔබට ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ ගැට ගැසූ මදුවැල් කැබැල්ලට මොකද කරන්න කියලා? කිරි මදුවැල්. මේක ගලවලා බැස යන ජලයක දාන්න ඉර උදාවට පෙර. ඉතින් ඔබට ඇතැම් විට මම මේ කියන බෙහෙත් කොළ වර්ග මේ පත්‍ර වර්ග තියෙන්නේ කොහේද කියලා ප්‍රශ්නයක් එන්නත් පුළුවන්. ඔබට පුළුවන් කමක් තියෙනවා රිලැක්ස් ටීවී අමතලා එහෙම නැත්නම් මට දුරකථනයෙන් අමතලා හරි මේ දේවල් ගැන හරි විසඳුමක් දැනගන්න. නැත්නම් ඔබගේ ප්‍රදේශයේ මම මේ කිව් නම් වලින් යුක්ත දේවල් තියෙනවා නම් ඔබටම පුළුවන් ඒවා හොයාගෙන මම මේ කිව් විදියට මේ දේවල් කළා ඔබගේ ප්‍රශ්නය ගැටලුව විසඳ ගන්න. මම මේ අද දවසේ කතා කරන මේ මානෙන් යන මේ ගහකොළ පත්‍රයෙන් ගන්න විශාල දෙයක් තව ඉදිරියටත් ඔබට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. බලන්න මම මේ කියන ප්‍රශ්න සහ පිළිතුරු මේ දෙකම එකට සම්බන්ධ වෙනකොට ඔබට මේ දෛනිකව තියෙන ප්‍රශ්න නේද මේවා. ඇතැම් වෙලාවට දත්මුල් දිය වෙලා මේ දත්මුල් දිය වෙලා එහෙම නැත්නම් මුකේන් දුගඳ හමන තත්යකටපත් වෙලා ඔබට යම්කිසි දෙයක් කපන්නට බැරි වෙලා මේ තත්යකටපත් වුනහම මේ මුඛ රෝගයක් විදියට වැළඳිලා කෙසේද මේකට පිළිතුරක් ගන්නෙ? ඇතැම් අය ඉන්නවා ඒ අයත් සමග සමීපකම සම්බන්ධතාවයක් පවත්වන්නෙත් නැහැ මෙන්න මේ රෝගී තත්ත්වය නිසා ඔවුන්ගේ අසලින් දුගඳ හමනවා කියලා. ඇතැම් අයගේ ශරීරයේ පිටවෙන දහඩිය වලින් පවා මේ දුගඳ හමන්න පුළුවන්. මේකටත් හොඳ පිළිතුරක් තියෙනවා. ඔබ දන්නවා නේද අපිම දේශීය බුලත් විතර ගන්න පුවක් ගහ මේ ගන්න පුවක් ගෙඩියේ හැදෙන පුවක් ගහ මේ පුවක් ගහේ පුවක් මුල් පුවක් මුල් කැබලි කීපයක් කඩාගෙන ඉදුණු පුවක් ගෙඩියේ පුවක් ලෙලි ටික අරගෙන රතුළූණු ගෙඩියකුත් අරගෙන මේ තුන් වර්ගෙම එකට තලලා වතුරක දාලා වතුර ටික අර රොඩු ටික අයින් කරලා ඒ වතුර ටික අරගන්න. මේකට ලුණු සල්පයක් දාන්න. දාලා හොඳට කට සෝදන්න මේ දෙපැත්තට කටට වතුර මේ ටික අරගෙන පානය කරන්න එපා. මේ කට සෝදන්න උදෑසන දවස් කිහිපයක්. එම දවස් කිහිපයක් කට සෝදලා බලන්න ඔබට මේ කටේ දුගඳ එනවද කියලා. එහෙම නැත්නම් මේ ආකාරයෙන් ඔබට දත් මුල් වල දුර්වලකමක් තියෙනවද? දත්වල ශක්තිමත් කමේ අඩුකමක් තියෙනවද කියලා බලන්න. එදාට පුදුම හිතේවි මොනතරම් ශක්තිමත් බෙහෙතක්ද මේ කියලා. ඒ වගේම ශරීරයෙන් ඔබගේ ශරීරයේ දුගඳක් ඇති වෙනවා නම් මේ ඇති වෙන දුගඳ නැති කර ගන්න පුළුවන් හරිම සරල විදියකට. ඔබ දන්නවා කොහොඹ ගහේ කොහොඹ කොළ. කොහොඹ ගහේ කොහොඹ කොළ අමු කහ. කොහොඹ ගහේ කොහොඹ කොළ අමු කහ වෙනිවැල් ගැට. මේ තුන් වර්ගයේ එකට තම්බන්න. තම්බල වතුර අරගන්න. අරගන්න වතුරෙන් පෙර ඔබ ස්නානය කරලා සාමාන්‍ය විදියට සබන් හරි ගාලා ඇඟ සෝදාගෙන මෙන්න මේ කියන බෙහෙත් වතුරෙන් බෙහෙත් වතුර ටික ඇඟට දාගන්න. මද වේලාවක් ඇඟ පිස දමන්න නැතුව ඉන්න. මෙහෙම දින 3ක් විතර කරන්න. බලන්න ඔබගේ ඇඟේ මොනතරම් සෞම්‍යභාවයක් මොනතරම් යහපත් මට්ටමක් ගොඩනගෙනවද කියලා. ඒ දුගඳ නැති දහඩිය හමන්නේ නැති අර අපහසුතාවයට දැනෙන්නේ නැති සිරුරක් බවට පත් වෙනවා. ඇතැම් අය අනවශ්‍ය විදිහට මේ රූපලාවන්‍ය කටයුතු කරනවා. මේ රූපලාවන්‍ය කටයුතු කරන්න ගිහිල්ලා මුහුණු කට සම්පූර්ණ ශරීරය විකෘති කර ගන්න අයත් ඉන්නවා.
මේ යහපත් ලෙස වැඩෙන කොණ්ඩය යහපත් ලෙස වැඩෙන මේ ශරීරයේ යම් යම් කොටස් විවිධ විදියට විකෘති කරගන්නවා. මේ විකෘතිතාවයෙන් මිදෙන්නට ඔබට හරි සරල ක්‍රම තියෙනවා මේ දේශීය වශයෙන් ඔබට ඒවා අත්විඳින්නට හැකියාව. ඉතින් ඒ නිසා මේ බොහෝ දෙයක් මට මේ විදියට හොයාගන්න මේ විදියට ඔබට ගෙනහැර දක්වන්න මම සෑහෙන කාලයක් මහන්සි වෙනවා. මට මේවා හොයාගන්න උපකාර වෙන පුද්ගලයන් හරි අමුතු පුද්ගලයන්. විශේෂයෙන්ම මට මේවට මුල පුරන්න මේවා හොයාගන්න එදා පටන් මගේ තිබුණා අදහසක් මම මේ ඉන්න මේ ලක්තලයේ ඉන්න මිනිස්සුන්ට මෙවැනි ප්‍රශ්නවලට පිළිතුරු හරි දේවල් හොයාගන්නවා කියලා අලුත් දෙයක්. මේ අලුත් දෙයක් හොයාගත්තත් මේ අලුත් දේ දෙන්න මගක් තිබුණේ නැහැ. ඒ සඳහා තමයි මේ අලුතෙන් ඔබට විවර වෙන ద్వාරය විවර වෙන්නේ. මේ දේවල් මට ඔබට ගෙන එන්නට උපකාර වෙන්නේ අපගේම මේ සිංහල පරම්පරාවට මුල්ම උරුමකම් කියන මේ ලංකාවේ අපට ක්ෂය වෙලා යන්න හදන ඇත්තෝ කොටසක් ඉන්නවා. අපේ අයට සාමාන්‍යයෙන් නම් කියන්නේ වැඩි පරම්පරාව කියලා. මෙන්න මේ කියන ඒ අයට හරියට කියන්නේ ආදිවාසීන් කියලා. මේ ආදිවාසීන් කියන මේ වැඩි පරම්පරාවේ මේ මහියංගනයේ නුදුරු ප්‍රදේශයක ඉන්න ඒ ආදිවාසීන් ඒ වැඩි ගම්මානයේ සිටින අය අතරේ ප්‍රධාන ඒ වැඩි නායක වශයෙන් සිටින වන්නිල ඇත්තෝ ඒ වගේ මේ වන්නිල ඇත්තන්ගේ මලනුවන් වන බණ්ඩිල ඇත්තෝ මේ දෙදෙනාම මට බොහෝ සමීපයි. ඒක නිසා මම මේ දඹාන කියන ප්‍රදේශයට ගියාම දින දෙක තුනක් ඒ ප්‍රදේශයේ ඒ අය සමග ගත කරනවා. ඉතින් මම අපේ දේශීයත්වය ඒ අය හොඳට අත්විඳින අය. අපි මොනවද කරන්න කියලා මේ නගරවල ඉන්න අපිට පුදුම හිතෙනවා. මොකද ඒ අයට ලෙඩ අඩුයි. ඒ අයට ප්‍රශ්නත් අඩුයි. නිවාසවල ඒ ඉන්න තත්වයේදී බොහෝ දේවල් ඒගොල්ලන්ට එහෙම ගැටලුවක් විදියට පෙන්වන්නේ නැහැ. ඒ අය හැම දෙයක්ම හරි විදියට දකිනවා. නොපෙනෙන දේත් අදහනවා. ගස්ගල් වලට වඳින තත්ත්වයකුත් තිබෙනවා. නමුත් ඒ දේවල් ඒ අය කරන්නේ හදවතින්ම. මේ ඒ අයට ප්‍රශ්න අඩු ඇයි කියලා පළවෙනිම ප්‍රශ්නයක් ඇහුවාම ලොකු ගල් පර්වතයක් උඩ වාඩි වෙලා මම සමග බණ්ඩිල ඇත්තෝ මෙහෙම කිව්වා. අපි කිසිම දෙයකට තෘෂ්ණා නැහැ, තෘෂ්ණාව නැහැ. අපි කිසිම දෙයකට එම ආසාව නැහැ. මාග ළඟ අපි ළඟ අපේ මේ වැඩි නායක විශේෂයෙන්ම වන්නිල ඇත්තෝ පටන් සියලු ආදිවාසීන් ළඟ කිසිම කෙනෙකුගේ ළඟ මේ ක්‍රෝධ වෛර ගති නැහැ කියලා. ඉතින් ඒ නිසා ලෝභ දෝෂ මෝහ කියන අපි මේ තෘෂ්ණා බැමි වලින් මිදීම, ඒ තෘෂ්ණා බැමි ඇති කර ගැනීම අපිට ලෙඩ දුක් ප්‍රශ්න විශාල වශයෙන් එන දේද සහ අපේ ආයු කෙටි වෙන බවත් මේ තුල තියෙනවා. එහෙනම් ඒ මට මේ බණ්ඩිල ඇත්තන් ඒ ආදිවාසී බණ්ඩිල ඇත්තන් එදා කිව්ව දේ කියලා පුදුම දේවල් ටිකක් මට කිව්වා. මම සමග මේ ඒ කැලෑවේ ගියා බොහෝ දේවල් පෙන්වන්නට. ඒ කැලෑවේ යන ගමන් එහෙම බොහෝ අය එක්කගෙන යන්නේ නැහැ. මමත් සමග මම ඒ ආදිවාසීන්ගේ ඥාතියෙක් වගේ වුණා. ඒකට වෙන්න අපි සාමාන්‍යයෙන් අපේ නගරවල නම් මේ අපි අරගෙන යනවා කේක් බිස්කට් ආදී දේවල්. ඒවා මේ ප්‍රසන්ට් වශයෙන් එහෙම තෑගි භෝග වශයෙන්. නමුත් ඒ අයට ඉල්ලන තෑගි භෝග ඒ වගේ දේවල් ගෙනිච්චොත් ඒ අය කියනවා අපේ වර්ගයේ මේවට හිත් ලෑන්නේ නැහැ කියලා. නමුත් අපි හොයලා බැලුවා, මම හොයලා බැලුවා මොනවද එහෙනම් හිත් ලෑන්නේ? මේ දේශීය වශයෙන් අපේම උරුම වුණු අපේම මේ දක්ෂිණයේ දකුණු පළාතේ තියෙන පුවක්, ඒ වගේම බුලත් පුවක් හුණු දුම්කල කියන මේ විතට ගන්න හතර જાතිය. විශේෂයෙන්ම මෙන්න මේ දේවල් අරගෙන ලොකුවටම අරගෙන ගිහිල්ලා මම ඒ අයට පිරිනමනකොට අපි මම විශේෂයෙන්ම ඒ අයගේ ඥාතියෙක් විදියට අත් දෙක ඉස්සරහට දීලා මගේ අත් දෙක මෙහෙම උඩින් තියන්න කියලා එහෙම ආචාරශීලීව පිළිගත්තා. මේ පිළිගත්තාම ඒ අයගේම ඥාතියෙක් වගේ ඒ අයගේම හිතවතෙක් වගේ වුණාම බොහෝ දේ මට කියා දෙන්න ගත්තා. ඇයි මේ අපේ මේ ගහකොළ කපන්නේ? ඇයි මේ අපේ දේශීයත්වයේ නැති කරගන්නේ? මමත් සමගම කැලෑවේ යන ගමන් බුලත් විතක් අපි කකා යනකොට එක බුලත් විතයි ගෙනිච්චේ. මුළු දවසක්ම අපි කැලෑවේ හිටියා. නමුත් ඒ බුලත් විත එනකොටත් කටේ තියෙන තත්යකටපත් වුණා. ඒ කැලේ යන ගමන් ගහක පොඩි පොතු කෑල්ලක් කඩලා දුන්නා මේකත් එක්කම මේ බුලත් විත කන්න කියලා. ඒ බුලත් විත ඉවරයක් වෙන්නේ නැහැ.
හවස් වෙනතුරුම කටේ බුලත් ඉර තිබුණා. ඉතින් මේ වගේ අපි නොදන්නා අපිට පුදුම හිතෙනා දේවල් අපේ අතරේ තියෙනවා. නමුත් අපි මේවා ප්‍රයෝජනයට ගන්නේ නැහෙනි. ඒකයි මේ ප්‍රශ්නය. ඒ නිසා මෙන්න මෙවැනි දේවල් හඹාගෙන යනකොට මම දකිනවා ඒගොල්ලන්ගේ එළවලු කොරටුවක් තියෙනවා. විශාල එළවලු කොරටු. ඒ වගේම කැලෑව මැද තියෙනවා උක්හේන් දෙකක්. ඒ උක්හේන් වලට ගිහිල්ලා ඒ අයගේ බිරින්දෑවලු වරු ඒවට සාතු කරනවා. ඒකට කියනවා අපේ වර්ගයේ අපේ මේ අය ඇත්තෝ එකතු වෙලා පැණි බැට හීලෑ කරනවා කියලා. පැණි බට හීලෑ කරනවා කියන්නේ ඒ උක්හේන් වලට වගාවට සාතු කරනවට. නමුත් කිසිම ආරක්ෂිත වැටක් නැහැ. වනසතුන් එනවා මේ ආරක්ෂිත වැටක් නැතුව මම අහනකොට ඒ ආරක්ෂිත වැට නැති හේතු කියා දුන්නා. මේකට කිසිම ආරක්ෂිත වැටක් වනසතුන්ගෙන් ඌදුරු නොවන ක්‍රමයක් ඒ කට්ටිය උපයෝගී කරගෙන තිබුණා. ඒ තමයි අපි අහලා තියෙන ඇතැම්ම අය අහලා නැති හරංකහ කියන වර්ගය. මේ හරංකහ කියන ගහේ අල ගලවලා මේ අල ටික කොටලා ඒ අය වටේට කණු කීපයක් හිටවලා තිනු වැටක් ගහලා නැහැ. කණු කීපයක් විතරයි හිටවලා තින්නේ. මේ හිටවපු කණු මොක හෝ වේවා මේ කණු වල හරංකහ කොටලා ගාලා ඒ මුළු වල හිටවනවා කතා නොකර ඉර උදාවට පෙර. කිසිම වන සතුකගෙන් කිසිම සතුකගෙන් උවදුරක් ඇවිල්ලා නැහැ. අරවා ලස්සනට තියෙනවා වන සතුන් විශේෂයෙන්ම අලි ගහණය වෙච්ච කැලයක්. ඉතින් මේ උග්ගස් දැක්කහම විශේෂයෙන්ම ඒවා උදුරා ගන්න ගලවාගෙන විනාශ කරන්න මේ වල්වලින් පැමිණෙනවා. නමුත් මේ කිසිම දෙයකට හානියක් නැහැ. ඒ වගේම භෝග වගා සෑම දෙයකටම හානි නොවි ආරක්ෂා කරගන්න ඒ ඇත්තන්ට පුළුවන්කම ලැබිලා තියෙනවා. එහෙනම් අදට වඩා එදා අපට උරුමකම් වුණු මේ වගේ දේශීයත්වයේ දේවල් බොහෝ දෙයක් තියෙනවා සැඟවිලා අපි නොදන්නා විදියට ඒ දේවල් අපි එළියට අරගෙන ගෙනහැර දක්වමු. ඔබට ප්‍රයෝජන වේවි මේ සෑම දෙයක්ම. ඒ නිසා තමයි මේ ద్వාරය කියලා නමකින් ඔබට මේ අලුත් දෙයක් හඳුන්වා දෙන්නේ. නැත්නම් ඇතම් අය මේ ద్వාරය කියන්නේ මොකද්ද කියලා හිතනවා නම් ඔබට රන් හා සමානයි මේ ගෙන එන හෝරාව රිලැක්ස් ටීවී වෙතින්. සෑම දිනකම ඔබට මා හෝරාවක පමණ කාලයක් මේ කියන දේවල් ඒ හෝරාව තුළ දැන් ඔබට තියෙන්න පුළුවන් ප්‍රශ්නයක් මේ අපිට මේ හෝරාවක් ගත කරන්න බැරි වෙන්න පුළුවන් දෛනිකව තියෙන වැඩ කටයුතු සමග. නමුත් ඔබට පුළුවන් නම් POTV හරහා ඔබට මේ දේ නැවතත් බලන්නට ඔබට පුළුවන්කම තියෙන වේලාවක බලලා මේ දේ හරවත්ව ඔබ අපහා සමග එකතු වෙන්න. එයින් ඔබට ගොඩක් යහපතක් උදා වේවි අපේ මේ වැඩසටහන. ඒ වගේම විශේෂයෙන්ම මේ සෑම ප්‍රශ්නයකටම මම මේක එකම මානයක නෙමෙයි. ඔබට ඔබව ගෙන යන්න බලනවා සෞඛ්‍ය දේශීය සෞඛ්‍ය දේවල් පිළිබඳව. ඒ වගේම අපිට උරුම වුණු අපේම ජ්‍යොතිෂ ශාස්ත්‍රය ගැන දේවල් කියන්නට මම මේ ජ්‍යොතිෂ ගැන කියන්නට කලින් කියන්න කැමති මේක ජ්‍යොතිෂය නෙමෙයි මේක දෝතිෂය. මේක දෝ කියන වචනේ යෙදුනේ හින්දු භාෂාවේ ඒක් දෝ ති කියන්නේ 1 2 3 කියන එක. එයින් දෝ කියන වචනේ ගත්තේ 2 කියන සංඛ්‍යාව 2 කියලා යෙදුවේ දෝ කියන වචනේ යෙදුවේ ඉරහඳ කියන දෙකට. ඉරහඳ තුලින් කියන්න පුළුවන් ඒ තාරුකා ගැන කියන පුළුවන් අනාවැකි ශාස්ත්‍ර ක්‍රමයට දෝතිෂය කියලා කිව්වා. ඒ වගේම විශේෂම දෙයක් තමයි දැන් අපි කවුරුත් එදා පටන් අපට තියෙනවා අපිට සමීප කරගත්ත ගස්වැල් පත්‍ර කීපයක්. ඒවා තමයි කොහොඹ අතු, දෙහි අතු, බුලත්, අඹ අතු මේ වගේ දේවල්, කොස්කොල අත්ත මෙන්න මේ ටික තවමත් අපේ සමීපයේ යනවා. අපි මේ ගන්න කොළපත්‍ර අතරින් දෙහි කොළ, ඒ වගේම අඹ පත්‍ර, කොහොඹ පත්‍ර, අපිට හුඟක්ම සමීප වුණු බුලත් හුරුල්ල, බුලත් අත, ඒ වගේම අපි කිරියත්ත කඩලා මේ දේවල් අපිට තාමත් අපේ කමට සමීප වෙච්ච දේවල් බොහොමයක් තියෙනවා. මේ දේවල් අපිට කරන හේතු තියෙනවා මේ පහුගිය කාලේ වැළඳුණු මේ වසංගත රෝගයේ අවස්ථාවේදීත් මේ සෑම තැනකම අපි දැක්කා කොහොඹ පත්‍ර එල්ලලා තියෙනවා විස බීජ නාශනයක් කියලා. ඉතින් අපි දන්නා වූ මේ ගස්පත්‍ර කිහිපයයි තියෙන්නේ. මේ ගස්පත්‍ර කිහිපයට වඩා අලුත් දෙයක්, ලොකු දෙයක්, විශාල දෙයක් කියන්න. ඒ වගේම මේ ගස්පත්‍රවල උපත්තිය කොහොමද දෙහි පත්‍රයේ උපත්තිය, දෙහි ගෙඩියේ කොහොමද උපත්තිය සිද්ධ වුනේ, ඒ වගේම අඹ පත්‍රයේ උපත, මෙන්න මේ බෝ පත්‍රයේ උපත, මේ සෑම දෙයක්ම
විශ්මිතව යථාර්ථ අවබෝධයකින් මේවායේ උප්පත්තිය කියන්නටත් අපි බලාපොරොත්තු වෙනවා බොහෝ දෙයක් බොහෝ පරාසයකට කතා කරන්න. මේ වගේම අද මේ කතා කර ద్వාරය මෙන්ම හෙට උදෑසනත් ඔබ සමග එකතු වෙනවා මෙවැනිම හෝරාවකින් මේ විශ්මිත බොහෝ දේ ඔබට ඔබගේ දෛනික දැවෙන ප්‍රශ්නවලට පිළිතුරු අරගෙන හෙට උදෑසන නැවත හමු වෙමු.